වෙලාව රාත්‍රී 8 පස්සේ විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් නුගේගොඩ මිරිහාන ගල්වල පාර දෙවන පටුමග අංක 32න් 3හි පදිංචි සේනාධිර පවුලේ දූතරු පිරිස, ලිහිරියාගම හොන්දිරාපොළ පදිංචි පාඨශාලාචාර්නී හේමාලි ඉදිරිසිංහ මහත්මිය, ගාල්ල නෙළුව මධ්‍යේගම පදිංචි චන්ද්‍රපාල ලියනගේ මහතා, පොතු වටවන කහටවිල පන්සල පාරේ පදිංචි විශ්‍රාමික ගුරු විමලා නිශ්ශංක මහත්මිය, අම්බලන්ගොඩ පොල්වත්ත තල්ගස්ගොඩ පාර අංක 3න් 2හි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්නී ගීතා ගොඩහේවා මහත්මිය, කිරි ඇල්ල ඉගොඩවත්ත පදිංචි HPM කුමාරිහාමි මහත්මිය, මහරගම පමුණුව පාර අංක 66 පදිංචි ජුලියට් හෙට්ටිආරච්චි මහත්මියගේ දියණියන් දෙදෙනා, අතුරුගිරිය මිලේනියම් සිටි කලාපාංක 3 අංක 870 පදිංචි විශ්‍රාමික පරිවාස නිලධාරී ND නෙල්සන් චන්ද්‍රසිරි මහතා, ගම්පහ මුදුන්ගොඩ හෙනරත්ගොඩ අංක 2න් 1හි පදිංචි කරුණා රත්න විජේසිංහ මහතා සහ සෝමාවතී රත්නායක මහත්මිය. පින්තුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව නව අරහදී බුදු ගුණවල සඳහන් සත්තා ගුණය පිළිබඳවයි. අප හැමෝතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි. තතියං බුද්ධං සරණං ගච්ඡාමි. තතියං බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ධම්මං සරණං ගච්ඡාමි. තතියං ධම්මං සරණං ගච්ඡාමි. තතියං සංඝං සරණං ගච්ඡාමි. තතියං සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡ
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. දිට්ඨ ධම්මික සම්පරායික පරමත්තේහි යතරහං අනුශාසති ති සත්තා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙහි ආගමික අංශය තුළින් ලංකා වාසීන්ට පමණක් නෙමෙයි සමස්ත ලෝකවාසීන්ටම බණපදයක් ශ්‍රවණය කළ හැකිවන පරිද්දෙන් මේ ධර්ම දේශනාව විසුරුවා හරින්නේ පින්වත් ඔබගේ දායකත්වය ඇතුවයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය සඳහා ලංකා වාසී ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණපදයක් ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දීම මොනතරම් ආනිසංස ගෙන දෙන පින්කමක්ද. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් පරදා ධර්ම දානයේ ජය ගන්නවා. ආමිස දාන, අබේ දාන, ධර්ම දාන කියන තුනෙන් වඩාත් ආනිසංස ගෙන දෙන දානය ධර්ම දානයයි. ධර්මයට ලෝකයට බෙදන්න ඔබ දායකත්වය ගැනීම එහෙනම් පින්වතුනි කොයිතරම්නම් මාහැඟි පුණ්‍ය කර්මයක්ද. මොකද පින්වතුනි බණපදයක් අහන්න නැතුව කිසිවෙකුටත් නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. නිවන් දකින්න අඩු ගණනේ භාවනා කමඨහන් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි. මෙන්න මේ తত্ত্বය දන්නා ඔබ මේ ධර්ම දාණයට දායක වීම තුළින් මහත්ඵල මහානිසංස ලබා ගන්න. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් ඔබට වටහා දෙන්න බලාපොරොත්තු වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුද්ධ ගුණයන් අතරෙහි සත්තහා දේව මනුස්සානං කියලා ගුණයක් තියෙනවා. ඉතිපිසෝ ගාථාව කියන කොට ඔබ කවුරුත් දන්නවා.
අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ගුණ 9. මෙන් සත්තා දේව මනුස්සානං සත්තා කියන්නේ ශාස්ත්‍රූවරයා. දේව මනුස්සානං කියන්නේ දෙව් මිනිසුන්ට. එහෙනම් දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූවරයෙකු බැවින් බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා කියනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ගුණය පිළිබඳවයි අපි මේ වෙලාවේදී ඔබට කරුණු කිහිපයක් මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ගුණයට සුදුසු කෙනෙක් වශයෙන් උන්වහන්සේ මේ පිළිබඳව කරන විග්‍රහය තුල පේනවා දිට්ඨ ධම්මික සම්පරායික පරමත්තේහි යතාරහං අනුශාසතීති සත්තා. දිට්ඨ ධම්මික කියලා කියන්නේ දකින ලෝකය කියන එකයි. සම්පරායික කියන්නේ පරලෝකය කියන එකයි. එතකොට මේ ලෝක දෙකටත් නිවනටත් අදාළ කරුණු වලින් නැත්තං අනුශාසකත්වයෙන් අපිව දැනුවත් කළ බැවින් එහෙම නැත්තං මෙලොව පරලොව නිවන් කියන ඒ අවස්ථා තුනම සාර්ථක කරගන්නට සංවර්ධනය කරගන්නට ගුණවත් කරගන්නට එහෙමත් නැත්තං මෙලොව සැප පරලොව සැප නිවන් සැප කියන මේ සැප සාක්ෂාත් කරගන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ නිසා බුදුහාමුදුරන්ට සත්තා කියලා කියනවා. ඔන්න සත්තා කියන ගුණය කියන්නේ ඒකයි. එහෙනම් පින්වතුනි සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූවරයා කියලා කිව්වේ ඒකයි. එහෙනම් අපි බලමු පින්වතුනි මෙලොව ජීවිතය සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේ කරපු අනුශාසනාව. දැන් අපේ සංසාර ගමන ගත්තාම හැමතිස්සෙම අපට මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා. මේ භව දෙක තමයි දිගින් දිගට යන්නේ. මෙලොව ඉන්නවා ඊට පස්සේ මැරිලා ගිහිල්ලා පරලොව ප්‍රතිසන්දියක් ලබනවා. ඊට පස්සේ එතනින් මැරිලා ගිහිල්ලා නැවත ප්‍රතිසන්දියක් ලබනවා. මේ විදියට මෙරි සංසාරේ අපි යනවා. දැන් බුදුදහමේ මෙලොවට අදාළ දේශනා රාශියක්ම අන්තර්ගත වෙනවා. මෙලොව ජීවිතය සාර්ථක කර දෙන්න. හැබැයි පින්නතුනි බුදුදහමෙහි පරලොව ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ වුණාට පරලොව ගැන විතරක් දේශනාවක් කියලා හිතන්න එපා. සමහර අය හිතනවා මේක පරලොවට අදාළ දේශනාවක් පමණයි කියලා. නෑ. බුදුදහමේ කියන්නේ නැහැ පරලොව ජීවිතය සාර්ථක කරගන්න මෙලොව ජීවිතය බිලිදෙන්න කියලා. මෙලොව ජීවිතය කැප කරන්න කියලා. පරලොව නිසා මෙලොව දුක් විඳින්න. එහෙම කියන්නේ නැහැ බුදුදහම. බුදුදහමේ පෙන්වා දෙන්නේ පරලොවකුත් තියෙනවා මෙලොවක් තියෙනවා. හැබැයි පරලොව සාර්ථක කරගන්න නම් ඉස්සෙල්ලා මෙලොව සාර්ථක කරගෙන ඉන්න ඕන. ඒකයි. මෙලොව සාර්ථකත්වයෙන් තොරව පරලොව සාර්ථකත්වයක් ගැන හිතන්න බෑ. මෙලොව අසාර්ථක කෙනෙකුගේ පරලොව සාර්ථක කරගන්නවයි කියලා කියන්න බෑ. මෙලොව සාර්ථක වුණු කෙනාගේ තමයි පරලොවත් සාර්ථක වෙන්නේ. ඒකයි ස්වභාවය. ඒ වගේම පින්නතුනි අපිට තියෙනවා ආත්මාර්ථය පරාර්ථය කියලා දෙකක්. එතකොට ආත්මාර්ථය පසක් කරගන්න බුදුදහමේ කතා කරනවා පරාර්ථයත් ඕන.
හැබැයි ආත්මාර්ථය ගැන හිතන්නේ නැතුව පරාර්ථයට විතරක් අවධානය යොමු කරන්නේ කියලා බුද්ධ ආගමේ කියන්නේත් නැහැ. ඒ නිසා පරලොව සාර්ථක කරගන්න මෙලොව සාර්ථක භාවය ඕනුනා වගේම පරාර්ථයට අවධානය යොමු කරන්න ආත්මාර්ථය දියුණු කරගෙන ඉන්න ඕන. හදාගෙන ඉන්න ඕන. ගොඩනගාගෙන ඉන්න ඕන. ඒකයි. අත්ත දත්තං පරත්තේන බහුනාපි නහපයේ. අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසියා. ඒ නිසා පින්නතුනි මේ පරවැඩ නිසා පරවැඩ කියලා කියන්නේ පරාර්ථය. අත්වැඩ අමතක කරන්න එපා. ඒ කියන්නේ තමන්ගේ ආත්මාර්ථකාමීව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න එක අමතක කරන්න එපා. ඒකයි මේ කියන්නේ. ඒ නිසා මේ දෙකම අවශ්‍යයි. එහෙනම් ආත්මාර්ථයෙන් තොරව පරාර්ථිකුත් නැහැ. මෙලොවකින් තොරව පරලෝකුත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න හැටිත් පරලොව ජීවිතය සාර්ථක කරගන්න හැටිත් අනුශාසනා කළා. උන්වහන්සේ පින්වතුනි හැම මොහොතකම එදා සුමේද තාපසයාණන්ව සිටියදී තම අතරපත් නිවන් සැපත අතහැරලා නැවතත් සසර ගමනට අවතීර්ණ වුණේ ලෝකයාට යහපත සලසන්න. ඒ යහපත සලසන්න නම් ඉස්සෙල්ලා තමා බුද්ධත්වයට පත් වෙලා ඉන්න ඕන ආත්මාර්ථයෙන්. ඊට පස්සේ තමයි අනුන්ට ධර්ම අවබෝධය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේ. තමන් ධර්මය අවබෝධ කරගෙන අනුන්ටත් ධර්මය අවබෝධ කරලා දෙනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. තමන් සසරින් එතර වෙලා මේ දුක නැති කරලා අන් අයත් දුකින් අත්මුදව ගන්නවා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. තමන් වහන්සේ දමණය වෙලා අනුන් දමණය කරනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. තමන් සැනසීලා අනුනුත් සනසනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේ. තමන් පිරිනිවීමටපත් වෙලා අන් අයටත් පිරිනිවීමේ මඟ කියලා දෙනවා. තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. තථාගතවරු මෙන්න මේ විදියට මඟ කියන අයයි. එහෙනම් පින්වතුනි අපට පැහැදිලි බුදුරජාණන් වහන්සේට සත්තා කියන ගුණයෙන් නමතන්නේ මෙන්න මේ විදියට මෙලොවින් මෙලොවට අවශ්‍ය කරන කරුණු පරලොවින් පරලොවට අවශ්‍ය කරන කරුණු ඒ වගේම නිවනට අවශ්‍ය කරන කරුණු උන්වහන්සේ දේශනා කළ නිසායි. මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න කෙනෙකුට මුලින්ම අවශ්‍ය වෙනවා මොකද්ද? ශක්තිමත් ආර්ථිකයක්. දැන් ආර්ථික ශක්තිය කෙනෙකුට නැත්තම් දාලිද්‍යම් භික්කවේ දුක්ඛං ලෝකස්මින් ගිහිනා කාමභෝගිනෝ. දිලිඳුකම පුජ්‍යලයට දුකක්. දැන් මේ දිලිඳුකම දුකක් නිසා දිලිඳුකම නැති කරගන්න මොකද කරන්නේ? අනිත් අයගේ දේවල් හොරකම් කරනවා. එහෙනම් හොරකම කියලා කියන්නේ දුරාචාරයක්. එහෙනම් බලන්න ආර්ථික දුබලතාව මත පුද්ගලයා දුරාචාරයට නැඹුරු වෙනවා. එසේනම් මේ දුරාචාරයට නැඹුරු වීම වළක්වන්න නම් අනිවාර්යයෙන්ම කෙනෙකු තම ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න ඕන. එතකොට ඒකට තමා උත්සාහයෙන් කැපවීමෙන් ඒ කටයුත්තට අවතීර්ණ වෙන්න ඕන. එහෙම නැතුව ඒ தත්ත්වය උදා කරගන්න බෑ. අලසව උදාසීනව කම්මැලිකමෙන් බෑ. අවශ්‍ය කරන්නේ නොපසුබස්නා වීරියෙන්, උත්හාන වීරියෙන් යුක්තව කටයුතු කරන එකයි. ඕනම දෙයකට වීරිය උත්සාහය අවශ්‍යයි.
බුදුහාමුදුරුවෝ මහබෝසතාණන් කෙනෙක් වශයෙන් සංසාරයේ වීරිය පාරමිතාවක් පිරුවා. වීරිය පාරමිතාව, වීරිය උපපාරමිතාව, වීරිය පරමත්ත පාරමිතාව කියලා ආකාර 3කින් මේක සම්පාදනය කළා. ඒ නිසා පින්නතුනි මේ උත්සාහයෙන් නොපසුබස්නා බව අවශ්‍යමයි. ආරම්භක ධාතු මේ කිසියම් කටයුත්තක් ආරම්භ කිරීමේ උනන්දුව උද්‍යෝගය තියෙන්න ඕන. නික්කම ධාතු ආරම්භ කළ වැඩේ කරගෙන යන්නත් ඕන. අතරමඟ නතර කරන්නේ නැතුව. පරක්කම ධාතු යම් කාර්යයක් කරනකොට බාධා ඕන තරම් එනවා. මේ බාධා මැඩගෙන ඉස්සරහට යන්න ඕන. බාධා හමුවේ පරාජය වෙන්න නෙවෙයි. බාධා මැඩගෙන ඉස්සරහට යන්න ඕන. තාම ධාතු හා ටිති ධාතු. ඒ වගේම කරන කාර්යයේ ස්ථාවර බවක් තියෙන්න ඕන. මේ ස්ථාවර බව නැතුව වැනෙන ප්‍රතිපත්තියකින් අදාළ දේ දිනන්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය වෙනවා පින්නතුනි මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න. එතකොට කොයිතරම් උත්සාහයක් ධෛර්යයක් නොපසුබස්නා බවක් අවශ්‍යද මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න. මනා කළමනාකරණයක් පවත්වාගෙන යන්න. උපයන මුදලට සාපේක්ෂව වියදම් කිරීම හදාගන්න. උපයාගත් මුදල් විවිධ දුෂ්චරිත වලින් විනාශ වීම වළක්වා ගන්න. අප්‍රමාණව පොහොසත් වුණාට පස්සේ විවිධ දුසිරිත් වලට පෙළඹෙනවා. පුද්ගලික දුසිරිත් තියෙනවා. බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. ඒ නිසා මේවයින් ධනය විනාශ වෙනවා. එහෙම විනාශ වෙන්න ඉඩ නොදී ආරක්ෂා කරගෙන යාම අත්‍යවශ්‍යයි. එහෙනම් ආර්ථික ශක්තිය කෙනෙකුට ඕන මෙලොව ජීවිතයේ සාර්ථක භාවය. 2. ආධ්‍යාත්මික ගුණධර්ම නැත්තම් සාර්ථක ජීවිතයක් කියලා කියන්න බෑ. අත්‍යවශ්‍ය මොකද්ද? ආධ්‍යාත්මික ගුණ. එහෙනම් තමාගේ ආධ්‍යාත්මික ගුණ කරුණාව, මෛත්‍රිය, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව, නිහතමානීත්වය, සත්‍යවාදී බව, පරිත්‍යාගශීලීත්වය, සංවරශීලී බව, විනයගරුක බව, වචනේ විශ්වසනීයත්වය මේ වගේ ගුණධර්ම තියෙනවා. එතකොට මේ ගුණධර්මත් අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. මිනිස්සෙක් වෙන්න බෑ ගුණධර්ම නැතුව. මනුස්ස නාමයෙන් පෙනී සිටින්න පුළුවන්. ඒක නිසා මනුස්ස නාමයෙන් පෙනී සිටීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ මිනිසෙක් වශයෙන් කටයුතු කිරීම. ඒ කියන්නේ පින්නතුනි සමහර අය මිනිස් දරුවෙක් වශයෙන් මෙලොව ඉපදුනාට ජීවත් වෙන්නේ තිරිසනෙක් වගේ. තිරිසන් ගතිය ඇතුව ජීවත් වෙලා තිරිසනෙක් වගේම මැරිලා යන කොටසක්. තවත් කොටසක් ඉන්නවා මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට ජීවත් වෙන්නේ පෙරේතෙක් වගේ. පෙරේතෙක් වගේ ජීවත් වෙලා පෙරේතෙක් වගේම මැරිලා යන කොටසක් ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට යක්ෂයෙක් වගේ යකෙක් වගේ ජීවත් වෙලා යකෙක් වගේම මැරිලා යන කොටසක් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා මිනිස්සෙක් වශයෙන් ඉපදුනා මිනිස්සෙක් වශයෙන්ම ජීවත් වුණා මනුස්ස ගුණධර්ම ඇතුව ජීවත් වෙලා මිනිහෙක් වශයෙන්ම මැරිලා යනවා. අන්න එතන තමයි මනුස්සත්වය කියලා කියන්නේ. අන්න එතන තමයි ගුණධර්ම තියෙනවා කියලා කියන්නේ. අන්න එතන තමයි ආධ්‍යාත්මික සංවර්ධනය කියලා කියන්නේ. මෙහෙම ගුණධර්ම ඇතුව ජීවත් වෙන ගමන් නිති පන්සිල් පොහොය අටසිල් මේ ආරක්ෂා කරමින් කටයුතු කරන ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න එහෙමයි. එතකොට අන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම තැනට සුදුසු නුවණ කළ යුතු යුතුයකම් ඉෂ්ට කිරීම
දෙමාපියන්ට, දරුවන්ට, අසල්වාසීන්ට, අඹුවට, සැමියට, යහළු හිත මිත්‍රාදීන්ට, ගමට, රටට, ජාතියට, ආගමට යම් සේවයක් කරනවා. ඒ සේවය කරන්න තරම් ගුණවත් බවක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගෙන තියෙනවා. ආන්න ඒක තමයි මෙතන කියන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය. ඒ නිසා බාහිර ආටෝප සාටෝප සාඩම්බර ජීවිතයට යොමු වෙලා කටයුතු කරන කෙනෙක් නෙවෙයි, ආධ්‍යාත්මික ගුණයකින් යුක්තව කටයුතු කරන කෙනෙක් බවට පත් විය හැකි නම් ඒක මෙලොව ජීවිතයේ සාර්ථකත්වයක්, ජයග්‍රහණයක්. අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ මඟ පෙන්වුවේ. ඒ මඟ පෙන්වපු නිසා තමයි බුදුහාමුදුරුවන්ට සත්තා ශාස්ත්‍රූවරයා කියලා කියන්නේ. එතකොට මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන ගුණධර්ම ඇතුළත් පින්වතුනි සූත්‍ර රාශියක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙලොවට අදාළ වශයෙන් සිගාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, ඊළඟට පරාභව සූත්‍රය, වසල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය ආදී සූත්‍ර රාශියකම කරුණු දේශනා කළේ මෙලොව ජීවිතය ගොඩනගා ගන්න. පරලොවට අදාළ දේවලුත් තියෙනවා, වැඩියෙන් මෙලොවට අදාළ. දැන් අප සමාජයේ අප වටා ඉන්න මිනිස්සු කවුද කියලා තේරුම් අරගෙන ඒ අයට යුතුයකම් ඉෂ්ට කිරීම, මුදලක් හරි හම්බ කිරීම, වියදම් කිරීම, ආර්ථික සුරක්ෂිතතාව රැක ගැනීම ආදී සියලු දේ පිළිබඳව දැනුවත් කරලා තිනෝ සිගාලෝවාද සූත්‍රයෙන්. ඊළඟට මංගල සූත්‍රයේ මංගල කරුණු. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බාලයන්, දුර්ජනයන්, අසත්පුරුෂයන් සේවනය කරන්න එපා. පණ්ඩිතයන් ඇසුරු කරන්න කියලා මෙතන කියනවා. නුවණැතියන් ආශ්‍රය කරන්න. ඇසුරු කළ යුතුව ඇසුරු කරන්න. ඒකයි මේ කියලා දෙන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ తত্ত্বය තේරුම් ගන්න කියලා කියනවා. එහෙනම් මංගල සූත්‍රයේ මංගල කරුණු ජීවිතයට එකතු කරගත්තොත් ඒ ජීවිතේ වාසනාවන්ත වෙනවා, සැපවත් වෙනවා. අන් අයට කරදර හිරිහැර කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒකයි. එහෙනම් මේ මෙලොව ජීවිතයට කරපු අනුශාසනා බුදුහාමුදුරුවෝ. ඔන්න බලන්න ශාස්ත්‍රෝ කියන වචනයට කොයිතරම් බුදුහාමුදුරුවෝ ගැළපෙනවද? ඒ ගුණය කොයිතරම් අර්ථවත් වෙනවද කියලා. ඊළඟට බලන්න කරණීය මෙත්ත සූත්‍රයට ගියා. මේකේ තියෙනවා විවිධ ගුණාංග. අප්පකිච්ඡතාව, අප්පකිච්ඡෝච සල්ලහුක බුද්ධි, සන්තින්ද්‍රියෝච නිපකෝච. අල්ප කෘත්‍ය බව, සරල ක්‍රියාකාරකම් ඇති බව. ඒ කියන්නේ Tamanගේ ජීවිතයට ඔරොත්තු දෙන ක්‍රියාකාරකම් කියන එකයි මේ කියන්නේ. ඒ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න. අනවශ්‍ය වැඩ බදාගෙන ජීවිතය අවුල් කරගන්න එපා. මොකද කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කළා කියලා එතනින් සැනසීම ලැබෙන්නේ නැත්තම් ඉතින් ඒ ජීවිතෙන් ඇති වැඩක් නැහැනේ. මානසිකව සතුටක් නැත්නම් දැන් පින්නතුනි අපි හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන හිත සතුටු කරගන්න එකනේ. හිතේ සතුට කඩේට ගිහිල්ලා ඉල්ලලා ගන්න බෑනේ. කඩේට ගිහිල්ලා සල්ලි වලට ගන්න පුළුවන් ගත සරසන දේවල්. ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්, ආහාර පාන ගන්න පුළුවන්. තියෙන ශරීරයේ සුදු ශරීරයේ කළු කරන්න පුළුවන්, කළු ශරීරයේ සුදු කරන්න පුළුවන්. මේ වගේ නොයෙක් දේවල් ශරීරයට කරන්න පුළුවන් ගත සරසන දේවල් කඩේ තියෙනවා. හැබැයි පින්නතුනි හිත සනසන දේවල් තියෙනවද කඩේ සල්ලි වලට ගන්න? නෑ, කිසි දෙයක් නෑ. හිත සනසන දේවල් කඩේ නෑ. එහෙනම් හිතේ සැනසීම ඇති කරන ක්‍රියාපිළිවෙත ගොඩනගා ගන්න ඕන තමයි. තමන්ගේ ජීවිතය තුළින්මයි මේ தත්ත්වය නිර්මාණය කරගන්න ඕන.
අන්න ඒකයි මේ කියන්නේ. සැනසෙච්ච හිතක් ජීවිතයට ලං කරගන්න මේ ගුණ ධර්ම ටික එකතු කරගන්න. ඒකයි කිව්වේ සරල ක්‍රියාකාරකම්. අප්පකිච්චෝ අල්ප කෘත්‍යතාව, සරල බව, චාම් බව, අල්පේච්ඡ බව මේක අවශ්‍යයි. ආසා අපේක්ෂා අඩු බව, බහුභාණ්ඩික නොවුණු බව මේක අවශ්‍යයි. නැත්තම් සැනසීම නැහැ. කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කරන අයට සැනසීමක් නැහැ. දැන් එහෙම කළයි කියලා ආයුෂ වැඩි වෙනවද? එහෙම කළයි කියලා මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් වෙන්නේ සදාකල් ඉන්නකම්ම දුක් විඳ විඳ ඉඳලා මැරිලා යන එකයි. ඒ නිසා පින්වතුනි ජීවිතය මෙන්න මේ විදිහට සැලසුම් කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අල්ප කෘත්‍යතාව. ඊළඟට පුද්ගලයාට අවශ්‍ය කරනවා සම්තින්ද්‍රිය ඉඳුරන් සංවර කර ගැනීම. ඉඳුරන් අපිට පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මනසත් එක්ක 6යි. ඇස කන නාසය දිව ශරීරය. ඉඳුරන් පිනවන්න බුද්ධාගමෙන් තහනමක් නැහැ. හැබැයි නිවැරදිවයි ඉඳුරන් පිනවන්න ඕන. මේකයි. නිවැරදි ඉන්ද්‍රිය පීනනයක්. මෙන්න මේක අත්‍යවශ්‍ය කරුණක්. නිවැරදිව ඉඳුරන් පිනවනම නම් එතන සතුට පවතිනවා. මේවා සීමාවකින් තොරව පිනවන්න ගියොත් එතන සැනසීමක් නැහැ, ප්‍රමාණයක් නැහැ, තෘප්තිමත් බවක් නැහැ. ඒ නිසා මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න ඕන කරුණු රාශියක්ම බුද්ධ දේශනාවේ අන්තර්ගතයි පෙන්වතුනි. දැන් බලන්න පරාභව සූත්‍රයේ පෙන්නනවා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බන පහු සන්තෝ නබරති තං පරාභවතෝ මුකං. වසල සූත්‍රයේ තං ජඤ්ඤා වසලෝ ඉති. ඒ නිසා තමන්ගේ ජීවිතය තුල පින්වතුනි මේ සැනසීම උදා කර ගන්න නම් අම්මා තාත්තා වයෝ වෘද්ධ යොම මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බන වයෝ වෘද්ධ තත්ත්වයට පත්වෙච්ච අම්මා තාත්තා තමන්ට හැකියාව තිබියදිත් සලකන්නේ නැත්තම් ඒ අය අතරලා දානවනම් ඒ දරුවා වසලෙක් හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. ඒ දරුවා වහා පිරිනව කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තේරුම් ගන්න ඕන අපි පින්නතුන. එහෙනම් මේ සූත්‍ර රාශිය තුළින්ම පෙන්වා දෙන්න උත්සාහ කළේ මෙලොව ජීවිතයේ සාර්ථකත්වය. බලන්න එහෙනම් මෙලොව ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය පැහැදිලිවම පින්වතුනි අදාළ කරුණු කාරණා පෙන්වා දීලා තියෙනවා. අනුශාසනා කළා තියෙනවා. මඟ පෙන්වලා තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. සත්තා කියලා කියනවා බුදුහාමුදුරන්ට මෙලොව සැප ලබන ක්‍රමවේදය කියලා දුන්නා. 2. පරලොව සැප සාක්ෂාත් කරන හැටිත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. පරලොව ජීවිතේ සාර්ථක කරන්නත් අනුශාසනා කළා. පරලොව ජීවිතේ සාර්ථක කරගන්නේ පරලොව ගිහිල්ලා නෙවෙයි. එහෙනම් මෙලොව දීමයි පරලොවට අවශ්‍ය කරන ගුණ ධර්ම ටික සාක්ෂාත් කරගන්න ඕන. මොනවද පරලොව ජීවිතේ සාර්ථක කරගන්න මෙලොවදී සම්පූර්ණ කළ යුතු ගුණ? ඒ ගුණ අතරේ තියෙනවා ශ්‍රද්ධා සම්පදාව. ශ්‍රද්ධාව ඕන. ශ්‍රද්ධාව කිව්වේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා සැබෑ පැහැදීම. එතකොට බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා මේ පැහැදීම ඇති කරගන්න ඕන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිළිබඳ අවබෝධයෙන්. බුදු ගුණ 9යි, දහම් ගුණ 6යි, සංඝ ගුණ 9යි. මෙන්න මේ ගුණ අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන. අවබෝධ කරගන්න ඕන.
ස්පර්ශ කරමින් ඒ ගුණ අපේ ජීවිතයටත් ලං කර ගන්න ඕන. එතකොට මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ යන සූවිසි ගුණ පිළිබඳ අවබෝධයෙන් ලබන පැහැදීම තමයි මෙතන ශ්‍රද්ධාව කියන්නේ. ඒකට තමයි කිව්වේ ආකාරවතී සද්ධා. තව තියෙනවා අමූලිකා සද්ධා කියලා එකක්. අමූලිකා සද්ධාව කියලා කියන්නේ ඒක පදනමක් නැති පැහැදීම. ඒකට තෙරුවන්ට සමීප වෙන්නේ. තෙරුවන්ට සමීපුණු කෙනා තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ධර්මයේ ශ්‍රවණය කළ කෙනා තමයි ධර්මයේ මතක තියාගන්නේ. ධර්මයේ මතක තියාගත්ත කෙනා තමයි ධර්මාවබෝධය ලබන්නේ. ධර්මයේ හැසිරෙමින් ධර්මාවබෝධය ලබනවා. එතකොට ධර්මයේ හැසිරෙමින් ධර්මාවබෝධය ලබන්න මූලික වශයෙන් අවශ්‍ය කරනවා ශ්‍රද්ධාව. බලන්න ශ්‍රද්ධාව එහෙනම් මෙලොවටත් පරලොවටත් හේතු වන කරුණ. ස්වභාවයකයි. ඊළඟට තියෙනවා සීලය කියලා ගුණයක්. සීලයත් අත්‍යවශ්‍යයි. බුදුදහමේ පැහැදිලි කරන්නේ නිති පන්සිල් පොහොය අටසිල්. එදිනෙදා පන්සිල් රකින්න. පන්සිල් රකින්න එකම ප්‍රමාණවත් එදිනෙදා සමස්ත සමාජයේ මානව අයිතිවාසිකම්, මානව හිමිකම් සුරකින්න. වෙන මොකුත් අවශ්‍ය නැහැ පින්නතුනි පන්සිල් රකින්න සමාජයක් නම්. අඬදබර, කලකෝලාහල, විරසක වීම, සොරකම් කිරීම, මිනී මැරීම, අසංවරශීලී ස්වභාවයන්, දූෂණ මංකොල්ල කෑම නැහැ. ඒ පන්සිල් රකින්න සමාජය. එහෙනම් මේ පන්සිල් රකින්න සමාජය තමයි අත්‍යවශ්‍ය වෙන්නේ මෙතනදී. එහෙනම් පින්නතුනි බලන්න මෙන්න මේ කරුණ අවබෝධ කරගන්න. එහෙනම් පරලොව සැප සඳහා මෙලොවදීම සම්පූර්ණ කරන්න ඕන වැඩපිළිවෙල දියත් කරන්න. ඒක තියෙනවා නම් ඒ පුද්ගලයාගේ පරලොවත් දියුණු වෙනවා. එතකොට මෙලොව ජීවිතය සාර්ථක වෙන්නේ නැතුව පරලොව ජීවිතය සාර්ථක කරගන්න බෑ. ඒ වගේම පරලොව ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ගුණධර්ම මෙලොවදීම ක්‍රියාත්මක කරන්න ඕන. ඊළඟට තියෙනවා ත්‍යාග ගුණය කියලා එකක්. පරිත්‍යාගය කියන එක ඕනනේ. පින්නතුනි අපි උපදිනකොට මොනවද අරගෙන ආවේ? කිසි දෙයක් නැහැ. හිස් අතින් ආවේ. මැරෙනකොට මොනවද ගෙනියන්නේ? ගෙනියන්නේ නැහැ. ඒත් හිස් අතින් යන්නේ. අතට ගත්ත හැම දෙයක්ම දාලා යනවා. අපිට අරගෙන යන්න පුළුවන් වෙන්නේ හිතට ගත්ත ටික විතරයි. එතකොට හිතට ගන්න ඕන ගුණධර්ම. අතට ගත්ත කෑම බීම, ඇඳුම් පැළඳුම්, මිදුම් හිටුම්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් එකතු කළත් මැරෙනකොට හිස් අතින් යන්නේ, කවුරුවත් අරන් යන්නේ නැහැ. මේක තමයි ඇත්ත. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි පින්නතුනි. එහෙනම් අපි මනස තුල, හිත තුල කුසලතා, ගුණධර්ම, සදාචාරාත්මක දේ, පුණ්‍යකාමී දේ, කුසලකාමී දේ එකතු කරගත්තොත් අන්න ඒක අපට ගෙනියන්න පුළුවන්. ඒකයි කියන්නේ. එහෙනම් මෙන්න මේ தત્ත්වය ගොඩනගා ගන්න අන්න පරලොව සාර්ථක කරන්න බුදුහාමුදුරුවෝ අනුශාසනා කරා. බලන්න සත්තා ගුණය කොයිතරම් අර්ථවත් වෙනවද? සත්තා ගුණය තුල තමයි මේ ටික තියෙන්නේ. ඒතර මෙලොව ජීවිතයත් සාර්ථකයි, පරලොව ජීවිතයත් සාර්ථකයි. මේ දෙකටම අනුශාසනා කළ බුදුහාමුදුරුවෝ එතනින් නොනවතී. උන්වහන්සේ පෙන්වා දෙනවා නිර්වාණය සාක්ෂාත් කරගන්නා පිළිවෙල. එහෙනම් නිවන් දකින්න අවශ්‍ය කරන පිළිවෙල උන්වහන්සේ පැහැදිලි කළා. සත්තා ගුණයට ඒකයි ගැලපෙන්නේ බුදුහාමුදුරුවෝ. එහෙනම් නිවන් දැකීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. තථාගතවරු මඟ කියන්නෝ වෙති. එහෙනම් නිවනට මඟ කිව්වා. නිවනට අවශ්‍ය කරන මාර්ගය පෙන්වෝ බුදුහාමුදුරුවෝ ඒකට අවශ්‍ය කරන කුසලතා පරිපූර්ණ කරගන්න කියලායි අපට පෙන්වා දුන්නේ. කුසලතා පරිපූර්ණ කරගන්න නම් ඒකට අවශ්‍ය කරන පුණ්‍යකාමී ජීවිතේ, කුසලකාමී ජීවිතේ ගෙනියන්න ඕන. ඒකට අවශ්‍ය කරන සිත තුළ ඇති කරගන්න අධියුණු
මොකක්ද දියුණුව? සිතේ වර්ධනයත් ඒ වගේම නුවණේ වර්ධනයත් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට සිතේ වර්ධනය හා නුවණේ වර්ධනය දෙක ඇති කරගත්තොත් අන්න පුළුවන් වෙනවා පින්නතුනි අපට නිර්වාණය සාක්ෂාත් කරන ගමනට යන්න. නී කියන්නේ නැති කරනවා, වාන කියන්නේ තෘෂ්ණාව. නිවන කියන්නේ තෘෂ්ණාව දුරු කරන එක. තණ්හක්කයෝ නිබ්බාණං නිරෝධෝ. නැත්තං ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං. ලෝභය, ද්වේෂය, මෝහය දුරු කරයිද අන්න එතන නිවන. එහෙනම් ඒකට අවශ්‍ය කරන දේ තමයි මේ ලෝභය, ද්වේෂය, මෝහය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි හිතේ. තණ්හාව තියෙන්නේ හිතේ. අවිද්‍යාව තියෙන්නේ හිතේ. මේ හිතේ තියෙන තණ්හාව, අවිද්‍යාව දුරු කරගන්න හිත ගැන අවබෝධයෙන් හිත දියුණු කිරීමේ වැඩපිළිවෙලකට යා යුතුයි. එතකොට හිත දියුණු කරන වැඩපිළිවෙල තමයි භාවනාව. එහෙනම් භාවනාවෙන් තොරව එතෙන්ට යන්න බෑ. භාවනාව සමත විපස්සනා කියලා කොටස් දෙකයි. සමතය තුලින් හිත දියුණු කරගෙන සකස් කරන එකඟ කරගෙන හිතේ දියුණුව ඇති කරගෙන ඊළඟට ලෝකේ යථාර්ථය දකින අපි ගමන් කරනවා විදර්ශනාවට. දර්ශනීය දැකීම, විදර්ශනීය හොඳින් දැකීම. මොකද්ද හොඳින් දකින්නේ? ලෝකය. ඒතර ලෝකය හොඳින් දකින්න අපි කටයුතු කරන්න ඕන. එතකොට තමයි හිත දියුණු කරන, නුවණ දියුණු කරන වැඩපිළිවෙලක අවසානය අර හිත තුල තිබෙච්ච ලෝභ, දේශ, මෝහ මුලින් උපුටා දාන්න පුළුවන්. ඒතර ලෝභ, දේශ, මෝහ කියන තුන මුලින් උපුටා දැම්මහම අපිට ඊළඟට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් බලන්න පින්නතුනි, බුදුහාමුදුරෝ සත්තා ගුණයට ගැලපෙන්නේ, සත්තා ගුණය අර්ථවත් වන්නේ සත්තහ දේව මනුස්සානං මෙලොව වශයෙන්, පරලොව වශයෙන්, මෙලොව සැප, පරලොව සැප හා නිවන් සැප කියන ත්‍රිවිධ සැප සාක්ෂාත් කර දීමට උන්වහන්සේ කටයුතු කළා. මඟ පෙන්වුවා, අනුශාසනා කළා. අන්න ඒ නිසයි බුදුහාමුදුරන්ට සත්තා දේව මනුස්සානං කියන්නේ. එහෙනම් සත්තා දේව මනුස්සානං කියන ගුණයත් මේ බුදු ගුණය මෙනෙහි කරන ආකාරය, බුදු ගුණය මෙනෙහි කරමින් ඔබට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. ඒ තුලින් ඔබේ ජීවිතේ වඩාත් සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්. එහෙනම් පින්නතුනි, මෙන්න මේ தত্ত্বය ඔබ අවබෝධ කරගන්න. මේ අවබෝධය තුල ඔබට දැනට ඉන්න තැනට වඩා පියවරක් ඉස්සරහට ඔබට තියන්න හැකියාව ලැබේවි. එවැනි தত্ত্বයක් ගොඩනගා ගන්නට ඔබට ධර්මඥානීය පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට වසර 2කට පෙර පරලෝසපත් අනුලා සේනාධීර ආදරණීය මෑණියන් සහ වසර 20කට පෙර පරලෝසපත් සුසිල් සේනාධීර ආදරණීය පියාණන්ට පරලෝසපත් සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා. උපදින මතු ආත්ම භවයක එවන් පින්කම් පිණිසම කුසල් හේතු වේවා. සිළුම ලෝවාසින්ට ධර්මාබෝධය පිණිසත් සිළුම දෙනාට නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා නුගේගොඩ මිරිහාන ගල්වල පාර දෙවන පටුමග අංක 32න් 3හි පදිංචි සේනාධීර පවුලේ දූතරු පිරිස විසින්. ගිරි උල්ල පුස්කොළ දෙනිය අංක 42 දරණ නිවසේ පදිංචිව සිට වසර 82ක් ආයු වළඳා අභාවයට පත්ව තෙමසක් සපුරන විශ්‍රාමලත් පාර්ශාලාචාර්ණී ඩිංගිරි මැණිකේ මාපා අපගේ සෙනෙහබර මෑණියන්ට සහ මීට වසර 18කට පෙර අභාවයට පත් විශ්‍රාමලත් පාර්ශාලාචාර්ය ආර්යසේන ඉදිරිසිංහ දයාබර පියාණන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුලින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, සුජීවත සිටින පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සිළුම ඥාතීන්ට දැහැමි දිව්‍යකට ආශිර්වාද දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා ලිහිරියාගම හුන්දිරාපොළ පදිංචි පාඨශාලාචාර්ණී හේමාලි ඉදිරිසිංහ මහත්මිය විසින්. ගාල්ල ඉමුදුව මධ්‍යගම වත්ත විසූ ඩී.එල්. විමලසේන මහතා වියෝවී වසරක් පිරීම නිමිත්තෙන්
පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගාල්ල නෙළුව මධ්‍යගම පදිංචි එතුමාගේ පුතණුවන් වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඇතුළු පවුලේ සැමදෙනා විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මැතිතුමනි ඔබතුමාටත් ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කර සිටිමු. වසර 15කට පෙර පරලෝ සැපත් කහටවිල විසූ ඒ අබේදිර අධිකාරී ස්වාමි පුරුෂයාට පින් පැමිණවීමත් තුලාවල විසූ එන්.ඒ. සයිමන් අප්පුහාමි පියාණන්ට සහ මවටද කහටවිල විසූ ඒ අප්පුහාමි පියාණන්ට සහ මවට පින් පැමිණවීමත් ජුනි මස 17 වෙනි දින උපන්දිනයේ සැමරූ දහම්ලි පහන්සා දීනීට සහ ජුනි මස 14 වෙනි දින උපන්දිනය සැමරූ බිමාලිකා සෙව්වන්දි දීනීට දිගාසිරි පැතීමත් සෙතුවිලි දහම්ලි රහේලි ලතිර අගන යන දරුමුණු බුරන්ට නිරෝගී සුව පතමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා පොතු වටවන කහටවිල පන්සල පාර පදිංචි විශ්‍රාමික ගුරු විමලා නිශ්ශංක මහත්මිය විසින් ඔස්වින් ගොඩහේවා ස්වාමි පුරුෂයා ඇතුළු පරලෝ සැපත් දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් මීට වසර 17කට පෙර පරලෝ සැපත් ඔස්වින් ගොඩහේවා ස්වාමි පුරුෂයා වර්ෂ 37කට පෙර පරලෝ සැපත් එන්.සී. යූද සිල්වා පියාණන් වසර 25කට පෙර අභාවප්‍රාප්ත බී ලියනගේ මෑණියන් වසර 46කට පෙර අභාවප්‍රාප්ත සුනේත්‍රා සොයිරිය සහ වර්ග පරම්පරාගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් කෑගල්ලේ විසෝ දයානන්ත ලියනගේ මිනින්දොරු මාමාට සහ නෙලි ලියනගේ නැන්දාටත් මියගේ රණවිරුවන් ඇතුළු හදිසි විපත්වලින් සහ ත්‍රස්ත අනතුරින් විපතටපත් සිළු දෙනාට පින් අනුමෝදන් කිරීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරයන් සහ උන්ගේ දූ පුතුන්ටත් ඒ සමගම සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා කටයුතු කරන සියලුම දෙනාට නිරෝගී සුව පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අම්බලන්ගොඩ පොල්වත්ත තල්ගහගොඩ පාර අංක 3-2 පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්නී ගීතා ගොඩහේවා මහත්මිය විසින් මීට වසර 51කට පෙර මියගිය ආදරණීය ආත්තම්මා ආතාසා මීට වසර 23කට පෙර මියගිය ආදරණීය දෙමව්පියන් අවුරුදු 4කට පෙර මියගිය එකම සොහිරාත් අංක 68B ඉඩංගොඩ කිරියැල්ලෙහි පදිංචිව සිටි ඥාති සොහිරා වූ පී.එම්. සේනානායක මීට වසර 2කට පෙර මියගිය ඕටන් බ්‍රිජ්හි පදිංචිව සිටි ඩී.එම්. අබේරත්න ඥාති සොහිරා ඇතුළු සංසාරගත ඥාතීන්ට සහ හිතමිතුරන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් පූජනීය දේශකයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනටත් සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාෂ පතමින් ධර්මදේශනාවේ දායකත්වය දරනවා එච්.එන්.පී. කුමාරිහාමි ඇතුළු සොහොයුරියන් 3 දෙනා දුව පුතුන් 2 දෙනා බෑනා සහ ලේලියන් 2 දෙනා විසින් ජුලියට් හෙට්ටිආරච්චි මෑණියන්ට නිරෝගී සුවය සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් එමෙන්ම ඇගේ ජුනි මාස 22 වන දින උපන්දින නිමිත්තෙන් ඇයට ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ මහරගම පමනුව පාර අංක 66 පදිංචි ජුලියට් හෙට්ටිආරච්චි මහත්මියගේ දියණියන් 2 දෙනා විසින් විශ්‍රාමික පරිවාස නිලධාරී එන්.ඩී. නෙල්සන් චන්ද්‍රසිරි මහතා සහ විශ්‍රාමික පාඨශාලාචාර්නී පී.කේ.ඩී. සීලවතී මහත්මිය නමින් මියගිය සිළුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් ගුවන් විදුලි සංස්ථාවේ සේවය කර මියගිය සිළුම දෙනාට 3870 පදිංචි විශ්‍රාමික පරිවාස නිලධාරී එන්.ඩී. නෙල්සන් චන්ද්‍රසිරි මහතා විසින් කැලණිය මූණමල් ගහ වත්තේ සිට වසර 54කට පෙර අභාවප්‍රාප්ත පියාණන් වන පියදාස විජේසිංහ සහ එහිම පදිංචිව සිට වසර 11කට පෙර මියගිය ආදරණීය මෑණියන් සීලවතී වික්‍රමනායක මහත්මිය මීට වසර 36කට පෙර ආදරණීය අමරදාස විජේසිංහ මල්ලීටද පින් පැමිණවීමත් ඌව පරණකම ලූණුවත්ත බෙරළිය පොළ වසර 15කට පෙර පදිංචිව සිටි ආදරණීය පියාණන් වූ යූ.බී. රත්නායක මහතාට වසර 12කට පෙර මියගිය ඩී.එම්. සුදු කුමාරී මෑණියන්ට වසර 25කට පෙර මියගිය කේ.බී. රත්නායක ලොකු අප්පාට හීන් මැනිකා ආත්තාට නිවන් සුව පැතීමත් ජීවතුන් අතර සිටින තුෂාර මදුසංක විජේසිංහ
දුෂ්‍යන්ත නදීශාන් පුතුන් දෙදෙනාට කරුණාවති සන්ධ්‍යා සුමනා සොයිරියන්ට නිදුක් නිරෝගී සුව පැතීමත් දෙපාර්ශ්වයේ සියලුම නෑදෑ හිත මිතුරන්ට ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා ගම්පහ මුදුන්ගොඩ හෙනරත්ගොඩ අංක 2 පදිංචි කරුණාරත්න විජේසිංහ මහතා සහ සෝමාවති රත්නායක මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරනු ලබන පුණ්‍ය අනුමෝදනාව. පින්වතුනි, අද ඔබ සියලු දෙනා ඒකරාශී වෙමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කළා. දායකත්වය ගෙන කටයුතු කිරීම නිසා මහත්ඵල මහානිසංසදායක පුණ්‍ය ශක්තියක් ඒකරාශී කරගත්තා. බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය ඉඩහසර ලබා දුන්නා. ඒ සියලු දෙනාගේ ධර්මඥානෙ වර්ධනය කළා. ඒ නිසා දායකත්වයේගත් පින්වත් ඔබ හැම දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා කියලා. ඒ වගේම ඔබ පවුල්වල සියලු දෙනාටමත් ඔබ නමින් මියගිය සියලු දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරනවා භවගාමී ජීවිතේ වාසනාවන්ත වේවා. ඒ අය සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසේවා කියලා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම යහපත ශාන්තිය වේවා. ඔබේ ධර්මඥානයේ වර්ධනය වේවා. ඉක්මන් භවයකදීම අපි සියලු දෙනාටම සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් ලබන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාර පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම සාදු නතක් දෙමු. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්නතුනි, මෙම ධර්මානුශාසනාවේ CD තැටියක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0111 30 710 82 ඔස්සේ ජාතික ගුවන්විදුලියේ ගී ප්‍රසන්ටේෂන් නම්තන්. ඔබට මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය නම්තන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.